එරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම දැහැමින් නිවී සුවපත් වන සන්ධ්‍යාවක බෞද්ධ රූප වාහිනී සජීව සූත්‍ර දේශනාව මෙලෙස ආරම්භ කරන්නට වෙසක් මාසයේ පින්බර දිනයක මේ සන්ධ්‍යාවේ අදත් සූදානම්. දේශනාව පැවැත්වීම වෙනුවෙන් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මෙරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ අපි හැම දිනම සාදු නාද පවත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද දායකත්වයෙන් කටයුතු කරන පිරිස මේ අවස්ථාවට සහභාගී නොවුවත් නිවසේ සිට මේ උතුම් වූ ධර්මදේශනාව ශ්‍රවණය කරමින් ධර්ම දානමය පින්කම සිදු කරනවා. ඒ අනුව GH අබේසිංහ මහතා එම මහත්මිය තරංගා අබේසිංහ චතුරංග අබේසිංහ යන දරු දෙදෙනා ඇතුළු පවුලේ පින්වතුන් GH වික්‍රම මහත්මයා එම මහත්මිය ඇතුළු ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ පදිංචි සියලු සහෝදර පිරිස අද මේ දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ. එහෙමනම් කලාකරුවන්ට ආරාධනා කරමු ධර්ම දේශනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පැවැත්වීමට ප්‍රථමයෙන්ම ඒ ශබ්ද පූජාවන් පවත්වා මූලික ආගමික වතාවත් සිදු කරන්න. සාදු සාදු සාදු. දේශනාව ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චක්ඛායතනං සෝතායතනං ගාහනායතනං ජීවහායතනං කායායතනං මනායතනං තීති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ ජී.එච්. අබේසිංහ මහත්මයා, එම මහත්මිය තරංග අබේසිංහ, චතුරංග අබේසිංහ කියන දරු දෙදෙනා සහ පවුලේ පින්වත් හැම දෙනා, ඒ වගේම ජී.එච්. වික්‍රම මහත්මයා, එම මහත්මිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ පදිංචි සියලු සහෝදර පිරිස. ඉතින් කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ හැම දිනාටම මේ උදාාර කුසලය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා කියන ආශිංසනයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, මාතෘකා කරන්නට දිච්ච ඒ සූත්‍ර පාඨය පින්නතුල්ලාට ශ්‍රවණය කරනකොටම තේරුණා මේ ආයතන 6 පිළිබඳව තමයි අද මේ දේශනාව සිද්ධ වන්නේ කියලා. ඇත්තටම පින්නතුනි, අපි මේ ආයතන 6 පිළිබඳව දැනගන්නවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනගත්තා වෙනවා. ඒ වගේම අවබෝධයක් කරා යන කෙනෙකුට, දුක තේරුම් ගන්න කෙනෙකුට මේ ආයතන 6 පිළිබඳව දැන ගැනීම ඉතාම වැදගත්.
මොකද බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්න කියලා නෙවෙයිනේ දේශනා කරේ. දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ වුණොත් සමුදය ප්‍රහාණය කරන්න පුළුවන්. සමුදය ප්‍රහාණය වෙනකොට ඉතින් නිවන සාක්ෂාත් වෙනවා. මාර්ගයත් සම්පූර්ණ වෙනවා. ඒක තමයි නිතරම ස්වාමින් වහන්සේලා බණ කියනකොට මේ පංච උපාදානස්කන්ධය ගැන නිතර දේශනා පවත්වන්නේ. ඉතින් මේකනේ අපි අවබෝධ කරගන්න ඕන. එහෙමනම් මේ ආයතන 6 කියලා කියන්නේ මේක තමයි අපේ ලෝකය. ඇස කන නාසය දිව ඊළඟට මේ කය සහ සිත. මේක තමයි අපේ ලෝකය කියලා කියන්නේ. දැන් අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ ජීවත් වෙනවා කියලා මොනවද කරන්න කියලා ඇහුවොත් ඒ කෙනා ඉතින් කියයි ජීවත් වෙනවා කියලා අපි ඇඳුම් අඳිනවා, කෑම කනවා, විනෝද ගමන් යනවා, රස්සාවල් කරනවා. ඕක තමයි අපේ ජීවත් වීම කියලා කියයි. ඒකත් ඉතින් ඒක බැහැර කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් පින්නතුනි ඊට වඩා ටිකක් ගැඹුරින් කල්පනා කළොත් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඌට වඩා දෙයක් අපි කරන්නේ නැහැ. ඒක තමයි අපේ ලෝකය. එතකොට බලන්න අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඕකන නේද? ඔව්. ඊළඟට මේ පුතත්ජනයාගේ ඒකායන පරමාර්ථය තමයි සැප හොයාගෙන තමයි හැමදේම කරන්නේ. සැප. එතකොට සැප දුක කියලා දෙකක් තියෙනවානේ. ඒතර බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ප්‍රථම දේශනාවෙන්ම, ඒ කියන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන්ම උන්වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ පරිහරණයම දුකක්. ඊළඟට දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ කියන දේශනාවෙන් පැහැදිලි වෙනවා මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ. එහෙමනම් පින්නතුනේ මොකද්ද මේ සැපයක් මෙතන තියෙන්නේ කොහොමද? සැපයක් මෙතන සම්මුති වශයෙන් ලෞකික වශයෙන් තියෙනවා. හැබැයි ඒක බොහෝම ස්වල්ප සැපයක්. දුක තමයි වැඩි. සාමාන්‍යයෙන් පුතත්ජනයාගේ ස්වභාවය තමයි පුංචි සැපය හොයාගෙන යනවා අර තියෙන විශාල දුක්ඛන්දරාව දකින්නේ. ඒකනේ දැන් මේ කාමයේ සැපයක් ආස්වාදයක් නැත්තම් මේ පුතත්ජනයා මේ පැත්තට ඇදිලා යන්නේ නැහැ. ඒකේ පුංචි සැපයක් තියෙනව නැත්තේ නෑ. ඒ පුංචි සැපේ තමයි ඉතින් ওই පංචකාමය. හැබැයි ඒ වෙනුවෙන් පින්නතුනි අපි පුදුම පරිශ්‍රමයක් දරනවා. ඒ වෙනුවෙන් පුදුම ආදීනවයක් විඳිනවා. ඒක අමුතුවෙන් අපි මේ පින්නතුල්ලාට කියන්න දෙයක් නැහැ. මේ අතෝ දන්නවා මේ අත්තන්ගේ ප්‍රශ්න පත්‍රය ආපහු කියවගෙන යනකොට ආදීනව ගොඩක් තමයි. චූටි සැපයක් තියෙනවා. එහෙමනම් මේ සැපයි දුකයි කියන දෙක සාමාන්‍යයෙන් කෙනෙක් මේ පුතත්ජන ලෝකේ ඒකායන පරමාර්ථය තමයි සැප විඳීම. ඒ සඳහානේ හැමදේම කරන්නේ. ඒතර සැප කියලා කියන්නේ මොකද්ද? සැප විඳිනවා කියලා කියන්නේ සොම්නස් උපදවන හැඟීම් සැපයි. ඒතර දුක කියන්නේ ඔව් දුක කියලා කියන්නේ දුම්නස් උපදවන හැඟීම් දුකයි. හැබැයි අපි කැමති වෙන දේ වගේම තමයි අකමැති වෙන දේත් අපි කරා ලං වෙනවා. ඒක වළක්වන්න බෑනේ. එතකොට ඒක තමයි ලෝක ධර්මතාවයේ ස්වභාවය. එතකොට දැන් මේ සැපයි කියලා කියන්නේ මොකද්ද? සොම්නස් උපදවන හැඟීම් සැපයි.
අපි මේක තව ටිකක් තේරුම් ගත්තොත් සැපයි කියලා කියන්නේ පින්නතුනේ අපේ මේ ඇහැට අපි කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. ඇහි සැප. කනට කැමතිම ශබ්ද ලැබෙනවා නම් ඔන්න සැප. හොඳට ටිකක් හිතලා බලන්න. අපි අපේ කනට අපි ප්‍රිය කරන ශබ්ද ඇහෙනවා නම් ඕක තමයි සැපේ. නාසයට අපි කැමති සුවඳ විඳින්න ලැබෙනවා නම් ඔන්න සැපේ. දිවට අපි කැමතිම රස ලැබෙනවා නම් ඔන්න සැප, දිව්‍ය සැප. කයට අපි කැමතිම පහස ලැබෙනවා නම් ඔන්න සැප. හිතටත් ඉතින් අපි කැමතිම අරමුණු නම් එන්නේ සැපයි කියලා කියන්න පුළුවන්. එතකොට දැන් සැප කියන එක පින්නතුල්ලාට තේරුණා මේ බාහිර දේවල් නෙවෙයි, මේ ආධ්‍යාත්මික ආයතනයන්ට අපි කැමතිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම්, අරමුණු ලැබෙනවා නම් ඒක තමයි සැපේ. ඊළඟට පින්නතුනේ දුක කියන්නේ ඒක පින්නතුලට තේරුම් ගන්න පුළුවන්. දුක් විඳිනවා කියලා කියන්නේ ඉතින් මේ ඇහැට අපි අකමැතිම රූප ලැබෙනවා නම් ඔන්න දුකයි. අකමැතිම ශබ්ද ලැබෙනවා නම් ඔන්න දුකයි. අකමැතිම ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් දුකයි. අකමැති රස විඳින්න ලැබෙනවා නම් දුකයි. අකමැති පහත ලැබෙනවා නම් දුකයි. අකමැති අරමුණුත් නිතර එනවා නම් දුකයි. ඔන්න දුක සැප කියලා කියන්නේ ඕකට. එහෙම නැතුව මේ ගොඩ ගහ ගන්න තරමට සැප විඳිනවා කියලා කියන්න බෑ. ඊළඟට ධනෙ තියෙන තරමට යා මහා සැපවන්ත ජීවිතයක් ගත කරනවා කියලා කියන්න බෑ. සැප දුක කියලා කියන්නේ හොඳට නුවණින් කල්පනා කරොත් මේ ආයතනයන්ට තමන් කැමති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. ඕක තමයි දුක සැප කියලා කියන්නේ. එතකොට භෞතික දේවල් වලින් ඒවා ගොඩ ගැහෙන තරමට අපි සැප විඳිනවා කියලා කියන්න බෑ. දැන් ගොඩාක් සල්ලි තියන අය කිසිම විවේකයක් නැහැ. අයියෝ මට කෑම ටිකවත් කන්න වෙලාවක් නැහැ කියලානේ කියන්නේ නේද? අර යා සැපයක් විඳින්නේ නැහැ ඇත්තටම බලපුවාම. ධනෙ තිබ්බා කියලා. අපි හිතමු දැන් ලොකු මාලිගාවක කෙනෙක් ඉන්නවා. ලොකු බංගලාවක. ඉතින් මේ බංගලාවේ වටේට ලොකු තාප්ප දාලා ඊළඟට නිතරම දෙසිදෙස්සෝ ඉන්නවා. මිල මුදල් වලින් කිසිම අඩුවක් නැහැ. යාන වාහන තියෙනවා. සමාජ පිළිගැනීම තියෙනවා. හැබැයි ඉතින් මේ බංගලාවේ ඉන්න කෙනාට මේ තුල ඉන්නකොට යාට ලැබෙන්නේම අකමැති රූප නම්, අකමැති ශබ්ද නම්, අකමැති ආග්‍රහණ නම්, අකමැති රස නම්, අකමැති පහත නම්, බාහිරට ලොකුවට පෙවුනට එයා ඉන්නේ ගිනි ගොඩක නේද? ඊළඟට ඒකේ අනිත් පැත්ත බැලුවොත් අපි හිතමු කෙනෙක් ඉන්නවා පැල්පතක. ඒක දැක්කහම පුදුම දුකක් ඇති වෙනවා. බොහෝම පුංචි පිදුරු සිවිලි කරපු ගේක. කිසිම ධනයක් නැහැ. හැමදේම හරිම දුර්වලයි. අනුභව කරන ආහාර පවා හරි රළුයි. හැබැයි එයා කැමති ටික, එයා අපේක්ෂා කරන ටික. කියන්නේ එයා කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ඒ තුල ඒ පැල් කොටේ තියෙනවා නම් එයා ඇත්තට විඳින්නේ සැප. බාහිරට පෙනෙන්න පුළුවන් අනේ එයා දුක් විඳිනවා කියලා. නමුත් එතන බලපුවාම එතන සැපයක් තියෙනවා. එහෙමනම් බලන්න අපි දැන් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ආයතන හරහා තමයි මම මුලින්ම කිව්ව සියල්ලම සිද්ධ වෙන්නේ. ඒතර අපේ ජීවත් වීම කියලා කියන්නේ ආයතන හරහා සිදුවෙන දෙයක්. අපි සැප විඳිනවා, දුක් විඳිනවා කියන මේ સિદ્ધාන්තයත් ආයතන හරහා තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ධර්මයේ තුල යන අය කුසල් වලට කැමති. නේද? කුසල් කරගන්න කැමතිනේ. අකුසල් කරන්න අකමැති. ඒතර අකුසල් සිද්ධ වෙන්නේ කුසල් සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ මේ ආයතන හරහා. එතකොට බලන්න පින්නතුනේ සියලුම අකුසලයන් ටිකක් කල්පනා කරලා බලන්න.
සෑම අකුසලයක් පින්නතුනේ සිද්ධ වෙන්නේ මේ ආයතන හරහානේ. සෑම කුසලයක්ම සිද්ධ වෙන්නේ මේ ආයතන හරහා. එහෙමනම් මේ ආයතන පිළිබඳව අපි කොච්චර දුරට විමසන්න ඕනද? මට හිතෙනවා අපේ බෞද්ධයෝ මේ ආයතන 6 පිළිබඳව මීට වඩා අවබෝධයකින් ඉන්නවා නම් අපිට නිරතුරුවම පින්නතුනි කුසල රැස් කර ගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතන කියවුණා කුසල් සිද්ධ වෙන්නේ ආයතන හරහා අකුසල් සිද්ධ වෙන්නේ ආයතන හරහා. ඒක සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට පැහැදිලි. අපි මෙහෙම හිතමු. දැන් පින්නතුනි අපි කියවනේ දැන් සැප කියලා කියන්නේ මේ තමන් කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. දුක කියලා කියන්නේ තමන් අකමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. එතකොට කෙනෙකුට සැප ලැබෙන්න පින්නතුනි නිකම්ම ඒව ලැබෙනවද? ඔය කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉබේ ලැබෙනවද? නෑ. ඒකට හේතුවක් තියෙනවා. සංසාරේ ඊට අනුරූප අපි කුසල් කරලා තිබ්බොත් ඔන්න සැප විඳින්න පුළුවන්. දුක් විඳින්නෙත් ඉබේ නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකනේ මේකට පටිච්චසමුප්පාදය කියන්නේ. එතකොට බලන්න අපි දුක් විඳින්නේ සංසාරයේ ඊට අනුරූපව අපි අකුසල් කරලා තියෙනවා. අකුසලයට අනුරූපව තමයි අපි මේ ජීවිතේ අපි අකමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපට විඳින්න ලැබෙන්නේ. එතකොට දැන් බලන්න සංසාරයේ කුසල් කරලා අපි ලස්සන රූපයක් දැක්කා. අපි ලස්සන රූපයක් දකින්නේ දැන් අපි පාරේ යනකොට අපි කැමති රූපයක් දකිනවා. කැමති රූපයක් දැක්කහම අපි හිතනවා මේ ඉබේ දැක්කේ කියලානේ අපිට හිතෙන්නේ. අනේ එකපාර මට හිතා ගන්න බැරි වුණා මම මෙහෙම දෙයක් දැක්කා. ඉබේ දැක්කා වගේ තමයි කියන්නේ. නමුත් හේතුවක් නිසා දැක්කේ. ඉතින් අපි කැමති දෙයක් නම් දැක්කේ කුසලයක විපාකයක්. එතකොට අපි ලස්සන දෙයක් ওই ලස්සන විසිතුරු දේවල් දකින්නේ ඊළඟට අපි දැන් ඔය ලෝකේ බලන්න යනවා විසිතුරු තැන්. ඉතින් විසිතුරු දේවල් අපි දකිනවා බලනවා ඒවා අපි නිතර අපට දකින්න ලැබෙන්නේ සංසාරේ කුසල් කරපු නිසා. එතකොට පින්නතුනේ මේකේ අනිත් පැත්ත තමයි අපි හිතන්න ඕන. ඒ ලස්සන දේවල් නිතර කුසල් කරලා කැමැති දේවල් දකිනකොට අපිට ඇති වෙන්නේ මොකද්ද? කුසලයක්ද අකුසලයක්ද? ඔව් ඒවා දැක්කහම ආසාවක් ඇති වෙන්නේ. නැත්තම් ලෝභයක් ඇති වෙන්නේ. ලෝභය කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඉතින් මේවා ප්‍රතිසන්දි ගෙන දෙන තරම් ප්‍රබල අකුසල් නොවුනාට ඇත්තටම අකුසල් තමයි. දැන් අපි යමක් දැකලා ශාලස්සනයි කියලා බැඳිච්ච ගමන් ඉතින් ලෝභයනේ. එහෙනම් කුසල් කරලා නැවත අකුසල් රැස් කරනවා. ඔන්න සංසාරයේ තියෙන කුරිරු භාවය. කොච්චර අසාධාරණයි වගේද නේද? දෙවියනේ සසර කුසල් කළා මෙන්න මේ ජීවිතේ ඒ කුසලයේ නිසාම අකුසල් සිද්ධ වෙනවා. ඊළඟට සංසාරේ අකුසල් කරනවා. අකුසල් කරලා ඊට අනුරූපව අපි අකමැති රූප දකිනවා. ඒවා දකින්නේ අකුසලයක් නිසා. ඒ අකමැති රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අපි අකමැති කෙනෙක් දැක්ක කියලා හිතන්නකෝ. දැක්කහම ඇති වෙන්නේ ගැටීමක්. ගැටීම කියන්නේ අකුසලයක්. එතකොට බලන්න සංසාරේ අකුසල් කරලා මේ ජීවිතේ අකමැති කෙනෙක් දැක්කත් ඇති වෙන්නේ අකුසලයක්. සංසාරේ කුසල් කරලා අපි කැමති කෙනෙක් දැක්කත් ඇති වෙන්නේ අකුසලයක් ලෝභය. ඔන්න සංසාරයේ ස්වභාවය. හැබැයි මේකෙන් කියන්නේ අකුසල් කුසල් කරගන්න එපා කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කුසල් කරන්න බය වෙන්න එපා. පුළුවන් තරම් කුසල් කරන්නට ඕන. මොකද මේ කුසලයේ පින කියලා පින්නතුනේ කවුරු කිව්වත් දෙකක් නැහැ. ධර්මානුකූලව ඒක හොඳටම තේරෙනවා. අභිධර්ම පිටකේ මේ සත්වයන්ට පහළ වෙන
සිත් සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒකේ කුසල් සිත පින් සිත කියලා සිත් දෙකක් නැත. තියෙන්නේ කුසල් සිත් 8යි එච්චරයි. එහෙමනම් කුසලය කියලා කියන්නේ ඇත්තටම අපේ සිත් තුළ පහළ වෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ කුසල මූලයන් මුල් කරගෙන පහළ වෙන සිතුවිලි. ඒවා තමයි කුසල් සිත්. එතකොට දැන් බලන්න අපි සංසාරේ කුසල් කරගෙන මේ ජීවිතේ ලස්සන අය දැක්කහම ඇති වෙන්නේ ලෝභේ නම් ඒක අකුසලයක්. සංසාරේ අකුසල් කරපු නිසා අකමැති රූප දකිනකොට ඇති වෙන්නේ දේශේ නම් ඒක අකුසලයක්. හැබැයි ධර්මයේ දන්නවා නම් මේ මානසිකාරය හරියට හදාගෙන තියෙනවා නම් දැන් මානසිකාරය නිසා නෙමෙයි ඔක්කොම දේවල් වෙන්නේ නේද? දැන් අපි හිතමු ඇහක් තියෙනවා. රාගික අරමුණක් තියෙනවා. මොකක් හරි රාගය ඇති වෙන අරමුණක්, ආසාව ඇති වෙන අරමුණක්. ඒ තිබ්බයි කියලා පින්නතුනේ කෙලෙසයක් ඇති වෙන්නේ නැහැනේ. කෙලෙසේ ඇති වෙන්නේ මානසිකාර ක්‍රියාවෙන්. ශායක ලක්ෂණයි හොඳයි. ඒක මට තියෙනවා නම් අන්න අර මානසිකාරය තුලින් තමයි රාගය ඇති වෙන්නේ. එතකොට ඒ රාගය ඇති වෙන්නේ මානසිකාරය තුලින් වගේම තමයි විරාග භාවය. නැත්තම් කුසලය ඇති වෙන්නේ මානසිකාරයෙන්. දැන් අපි හිතමු සංසාරයේ කුසල් කරලා අපි වර්තමාන ජීවිතේ ලස්සන රූපයක් දැක්ක ගමන් පුහුදුන්කමට ආසාවක් ඇති වුණත් සිහිය දියුණු කරලා තියෙනවා නම් ඉක්මනින්ම යා අනිත් පැත්තට ඒක දානවා. අනේ ඉතින් ඕකත් අනිත් වෙලා යන දෙයක් නේ. මොකටද මං ඕකට බැඳෙන්නේ? අපි හිතමු ලස්සන මලක් කියලා. අනේ ඔය මල හොම තිබ්බට හෙට වෙනකොට ඔක පර වෙනවා. එහෙම හිතන්න පුළුවන් නම් පින්නතුනේ කෙලින්ම කුසල්නේ. පුංචි මානසිකාරයක් තියෙන්නේ. එතකොට බලන්න ඕනම අරමුණක් හැබැයි සිහිය දියුණු කරලා තියෙන්න ඕන. සිහිය දියුණු කරලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඕනම අරමුණක් කුසල් බවට හරවන්න පුළුවන්. ඊළඟට දැන් බලන්න අපි අකමැති දෙයක් දැක්කහම අපිට ඒක අනිත්‍ය වශයෙන් දකින්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි අපවිත්‍ර දෙයක් අපි අකමැති දෙයක් දැක්කහම අනේ ඉතින් මමත් ලෙඩ වුණාම ඔහොමනේ. මගේ ඇඟත් කුණු වුණා නම් ඔහොමනේ. අනේ මගේ ශරීරයේ තියෙනෙත් වගේ අපවිත්‍ර දේවල්නේ. එහෙම හිතපු ගම කුසලයක්. එතකොට බලන්න මේ මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියන එක කොච්චර වටිනවද? ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ ਸਰුවඥතා ඥාණයෙන් මේ යෝනිසෝ මානසිකාරයේ තරම් වටින දෙයක් මම දකින්නේ නැහැ කියලා උන්වහන්සේ වදාළේ. ඒ නිසා පින්නතුනි අපිට ඔය දැන් අපි එක දෙයක් කිව්වෙන් කාල වේලාවේ හැටියට අනෙත් ආයතන හයේම ඔය විදිහට ශබ්දයක් ඇහුවත් ආග්‍රහණයක් වින්දත් රසයක් වින්දත් පහසක් වින්දත් අරමුණක් ගත්තත් ඔය සෑම දෙයක්ම සිහිය තියෙනවා නම් මානසිකාරය හොඳට පුරුදු කරලා තියෙනවා නම් ඕනම අරමුණක් අපට කුසල් බවට හරවන්න පුළුවන්. එතකොට දැන් තේරුම් ගන්න මේ ආයතන හරහා තමයි සියලුම කුසල් සිද්ධ වෙන්නේ. සියලුම අකුසල් සිද්ධ වෙන්නේ මේ ආයතන හරහා. එහෙමනම් අපිට කියන්න දෙයක් නැහැ. සසර කෙටි වෙන්නේ මේ ආයතන හරහාමයි. සසන දික් වෙන්නේ සංසාරේ සකස් වෙන්නේ මේ ආයතන හරහාමයි. එතකොට මේ ආයතනයන් පිළිබඳව දැන ගැනීම කොච්චර වටිනවද? ඊයර චචක්ක සූත්‍රයේ ඒකයි අවබෝධයක් කරා යන කෙනෙකුට මේ හයේ කොටවල් හය පිළිබඳවම දැනුමක් ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ හයේ කොටවල් හය මන් දන්නවා පින්නතුලා දන්නවා. ආධ්‍යාත්මික ආයතන හය. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස. ඉතින් මේකේ යථා ස්වභාවය මේක මොකක්ද කියලා අපි හොඳට අවබෝධ කරගන්න ඕන. මේක අනිත් වෙලා යන දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක් ඇත්තරම සංකාර. ඒ සංකාරයක ස්වභාවය ඉතින් ඇති වෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. ඔක තමයි සංස්කාරවල ස්වභාවය. ඒතර ආධ්‍යාත්මික ආයතන හය අපි තේරුම් ගන්න ඕන. ඊළඟට බාහිර ආයතන හය. ඒ කියන්නේ මේවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු.
ඔය බාහිර දේවල් පින්නතුනේ ඒවා ලබා ගන්නකම් ඉතින් වටිනවා. ලබා ගත්තට පස්සේ වගේ කිසිම වැඩක් නැහැ. ඕනම දෙයක් එහෙමයි, ඕනම සැපයක් එහෙමයි. ලබා ගන්නකම් ලොකු දාහයක් තියෙනවා. ලබා ගත්තට පස්සේ කි ලොකු දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. ඒතර බාහිර ආයතනත් අනිත්‍ය වෙලා යනවා. ඒක හොඳට තේරෙනවා. දැන් රූපයක් ගත්තාම දැන් බලන්න අපි දැකපු රූප කොච්චර අනිත්‍ය වෙලා ගියානේ නේද? ඒ සියල්ල අනිත්‍යයි. එහෙනම් ඔන්න බාහිර ආයතන හයත් අපි තේරුම් ගන්න ඕන. ඊළඟට ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් තිබ්බා කියලා පින්නතුනි අපිට රූප දකින්න බෑ. ශබ්ද අහන්න බෑ. ආග්‍රහණය කරන්න බෑ. රස විඳින්න බෑ. පහත ලබන්න බෑ. අරමුණු ගන්නත් බෑ. එහෙනම් මේ දෙන්නා එකතු කරන පාලමක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. ඒකට කියන අපි විඥානය කියලා. ඇහැයි රූපයයි සම්බන්ධ කරනවා. ඒකට කියන චක්කු විඥානසිත. එතකොට මේ රූපයක් දකින්නවා කියන්නේ ඇත්තටම දකින්නවා කියන්නේ සිතක් මෙතන පහළ වෙන්නේ. සිතක්. චක්කු විඥානසිත. ඊළඟට පින්නතුනේ කනයි ශබ්දයයි එකතු කරන්නේ එතෙන්ට දාන හිත සෝත විඥාන. ඊළඟට නහයයි ගඳ සුවඳයි එකතු කරන සිත ගාහන විඥාන. දිවයි රසයයි එකතු කරන සිත જીවහා විඥාන. කයයි පහසයි එකතු කරන සිත කාය විඥාන. මනසයි අරමුණු එකතු කරන සිත මනෝ විඥාන. ඒතරොන විඥාන හය තේරුම් ගන්නත් ඕන. ඊළඟට පින්නතුනි මේ තුන් දෙනාගේ එකතුවට අපි කියන ස්පර්ශය කියලා. ඒතර මේ ස්පර්ශ කීයටවත් නිට්ටය වෙන්නේ නැහැ. මොකද අනිත්‍ය වාගෙන් සකස් වෙච්ච දෙයක් නේ. අනිත්‍ය දේවල් වලින් සකස් වෙච්ච දේවල් නිට්ටය වෙන්නේ නැහැනේ. ඒවත් අනිත්‍යයි. එතකොට බලන්න මෙන්න මේ කියන ස්පර්ශය කියන්නේ මේ ඇහැට ස්පර්ශය කියන්නේත් නැහැ. කනට ස්පර්ශය කියන්නේත් නැහැ. හිතට ස්පර්ශය කියන්නේත් නැහැ. මේ එකතු වෙන අවස්ථාව අපි හිතමු දැන් මේ ඇඟිලි තුනක් මේ ඇඟිලි තුන ගම් වලින් අලවලා තියෙනවා කියලා අන්නේ ඇලවිලා තියෙන අවස්ථාව. ඒ ඇලවිලා තියෙන අවස්ථාවට ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ තුන් දෙනා එකතු වුණාම රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ආග්‍රහණ කරන්න ලැබෙනවා, රස විඳිනවා, පහත ලැබෙනවා. ඉතින් අරමුණුත් යනවා. ඒතර මේ ස්පර්ශ හයත් අපි තේරුම් ගන්න ඕන එකතු වෙන අවස්ථා. ඔය ස්පර්ශය නිසානේ ලෝභය හටගන්නේ. ලෝභය හටගන්නේ ඒකාන්තයෙන් මේ ස්පර්ශය නිසා. එකතු වුණොත් විතරයි වෙන්නේ. ඊළඟට පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා වේදනා හයකුත් හට ගන්නවා. වේදනා හය තමයි දැන් චක්කු සම්පස්සජා වේදනා. ඔය විදිහට ඇස නිසා ඇති වෙන වේදනාව, කන නිසා ඇති වෙන වේදනාව, නාසය නිසා ඇති වෙන වේදනාව, දිව නිසා ඇති වෙන වේදනාව, කය නිසා ඇති වෙන වේදනාව, ඊළඟට සිත නිසා ඇති වෙන වේදනාව. දැන් මෙහෙම කියනකොට අනේ ඇහැ නිසා ඇති වෙන වේදනාව නිකන් දුකක් වගේ නිකන් අපි අර බාහිරව නිකන් අපි හිතන විදිහට මහ දුකක් ගැනයි මේ කියන්නේ. දුකක් තමයි. මොකද අපේ බොහෝ දෙනා වේදනාව කියන වචනේ පාවිච්චි කරන්නේ දුක් විඳිනවට. නෑ මෙතන වේදනාව කියන්නේ වේදයතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. මෙන්න මේ විඳීමට කියන වේදනාව. එතකොට අර තුන් දෙනා එකතු වෙනකොට පස්සපච්චය වේදනා අර ස්පර්ශය නිසා උන්න වේදනාවක් හට ගන්නවා. ඇහැ නිසා අපි කැමති දෙයක් නම් සැප වේදනාව, අකමැති දෙයක් නම් දුක් වේදනාව, ඒ දෙකටම නැත්තම් මධ්‍යස්ථ වේදනාව. කන නිසා අපි කැමති ශබ්දයක් නම් සැප වේදනාව, අකමැති ශබ්දයක් නම් දුක් වේදනාව, ඒ දෙකටම නැත්තම් මධ්‍යස්ථ වේදනාව. ඔය විදිහට පින්නතුනේ වේදනාව හයක් තියෙනවා. ඒක තමයි මෙතන ඇහි වේදනාව, කනේ වේදනාව, නාසයේ වේදනාව ආදී වශයෙන් වේදනා හයක් තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට වේදනාවන් නිසා කෙලෙසත් හට ගන්නවා. තණ්හාව. ඒ තණ්හහත් ඒ චතක්ක සූත්‍රය හයක් දක්වලා තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා,
පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. තණ්හාත් හයක් තියෙනවා. එතකොට දැන් මේවා පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන පින්නතුනි මේ ආයතන හයෙහි යථාර්ථය දකින්න ඕන. යථාර්ථය දකිනවා කියලා කියන්නේ මොකක්ද? මේ ආයතන හය ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන. ඒ කියන්නේ අපි මේ ආයතන හයෙන් අපි ඇසගත්තොත් සුතවත් ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනේ අනේ මේ ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? ඔන්න වටිනාම දේ. දැන් උතන ලොකු විපස්සනාවක් තියෙන්නේ. දැන් මේ ආයතන හරහා නම් සියලුම දේවල් සිද්ධ වෙන්නේ මේ ආයතනයන්ගේ සැබෑ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ ඇත්ත ඇති සැටියෙන් දැනගත්තට පස්සේ දුක අවබෝධ කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් දැන් අපි කල්පනා කරනවා දැන් මේ ඇහැ නිට්ටයද අනිත්‍යද? එතකොට ඇහැ අනිත්‍යයි නේද? ඇහැ අනිත්‍යයි. ඔන්න දැන් විපස්සනාවට වැටෙන්නේ. එහෙමනම් දැන් නිවන් දකින්න සමතේ වගේම විපස්සනාවක් තියෙන්න ඕන. දැන් සමහර අය කියනවානේ සමතයක් ඕන නැහැ විපස්සනාව තිබ්බහම ඇති කියලා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමත විපස්සනා කියන මේ භාවනා ක්‍රම දෙකම ඕන කරනවා. දැන් අපිට කෙලෙස් නැති කරන්න රාගය තෘෂ්ණාව නැති කරන්න සමත භාවනාවෙන් පුළුවන්. හැබැයි අවිද්‍යාව නැති කරන්න විපස්සනා වඩන්න ඕන. මොකද අවිද්‍යාව වැහිලානේ තියෙන්නේ. ඒ කියන්නේ අවිජ්ජා නීවරණානම් කියලා කියන්නේ. අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් ගැට ගහලා තියෙනවා. දැන් මේක පින්නතුනේ වැහිලා නැතුව මේ ගැටේ තියෙනවා නම් මේ ගැටේ ලියා ගන්න පුළුවන්. මේක පින්නතුනේ අවිද්‍යාවෙන් වහලා තියෙන නිසා තමයි මේ ගැටේ ලියන්න බැරි. එහෙමනම් අවිද්‍යාව නැති කරගන්න විද්‍යාව පහළ කරගන්න විපස්සනා වැඩි යුතුයි. ඒකනේ දැන් අබුද්ධෝත්පාද කාලවල කෙලවරටම හිත දියුණු කරනවා. හැබැයි ඉතින් කොතන හරි ගිහිල්ලා නවතිනවා. මොකද අවිද්‍යාව තියෙනවා. විපස්සනාවක් නැහැ. නැත්තම් කොච්චරනම් හිත දියුණු කරනවද? දියුණු කරාට අර අවිද්‍යාව ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් නැහැ එතන. ඒ නිසා කොහේ හරි එල්ලෙනවා. එහෙම නෙවෙයි තථාගත ශ්‍රාවකයාට මේ සමතේ තුලින් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. ඊළඟට විපස්සනාවෙන් අවිද්‍යාව දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් බලන්න දැන් අපි මේ ඇහැ පිළිබඳව මෙහෙම කල්පනා කරනවා. කොහොමද? දැන් අර නොඑක් සූත්‍ර දේශනා තියෙනවා. දැන් නන්දකෝ ආද සූත්‍රය උනත් පිනතුල ශ්‍රවණය කළා ඇති. ඒ සූත්‍ර දේශනාවේ තියෙන්නේ දැන් අපිටම පුළුවන් මේක ප්‍රශ්න කරන්න. කොහොමද? ඇස නිට්ටයයිද අනිත්‍යයිද? ටිකක් හොඳට හිතලා බලලා ඔන්න දැන් කල්පනා කරන දැන් අපිට ධර්මයේ තුල ඉන්න කෙනෙකුට නම් හොඳටම තේරෙනවා මේක අනිත්‍යයි. ඔය විදිහට කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඒ විතරක් නෙවෙයි. ඊළඟට කය අනිත්‍යයි, මනසත් අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ නිට්ටය නෑ. නිට්ටය නෑ කියන එකනේ අනිත්‍යයි කියන්නේ. එතකොට බලන්න දැන් මේ ආයතන හයම අනිත්‍යයි. ඒතර මේ අනිත්‍ය සංඥාව නිතර නිතර පුරුදු කිරීමේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? දැන් මේකේ ප්‍රයෝජනයක් තියෙන්න එපා. සාන්දෘෂ්ටිකව ප්‍රේණ ප්‍රයෝජනය කියන්න බලන්න. සාමාන්‍ය හිතන්න බලන්න. පින්නතුනි යමක් අනිත්‍යයි කියලා අපි තේරුම් ගත්තාම අපි ඒකට ඇලෙන්නේ නැහැ. දැන් බලන්න දැන් අපි හිතමු දැන් කෙනෙක් ඉන්නවා ලස්සන කෙනෙක්. හැබැයි වෛද්‍යවරු කියනවා මෙයාගේ ඇඟේ ලොකු පිළිකාවක් තියෙනවා. හෙට වෙනකොට මෙයා මැරෙනවා. අද රෑ උනත් කියන්න බෑ. එහෙම කිව්වහම ඒ වගේ කෙනෙකුට ආදරයක් ඇති වෙනවද? ආදරයක් කියන අනුකම්පාවක් නම් ඇති වෙන්න පුළුවන්. මහා බැඳීමක් ඇති කරගන්නවද? නෑ. අනේ අනිත්‍යලා යන දෙයක් නේ වැඩක් නෑ බැඳීම් ඇති කරගෙන. අන්න බලන්න. අනිත්‍යයි කියලා දැනගත්තාම බැඳෙන්නේ නෑ. මොකද බැඳිලා වැඩක් නෑ.
ඊළඟට පින්නතුනේ බැඳීම විතරක් නෙවෙයි ගැටෙන්නෙත් නැහැ. දැන් අපි හිතමු දැන් මේ තව මොහොතකින් මැරෙනවා කෙනෙක්. එයාත් එක්ක අපි තරහක් ඇති කරගන්නවා. අනේ වැඩක් නැහැනේ දැන් මේ මිනිස්සයා මැරෙන්න නින්නේ මැරෙනවානේ. මේ මිනිස්සයාත් එක්ක මොන ගැටීමක්ද? අන්න බලන්න. අනිත්‍ය ස්වභාවයේ තේරුම් ගත්තාම ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අන්න ඒකයි ඒකේ තියෙන විශේෂ ප්‍රයෝජනය. එතකොට දැන් ඔන්න අපි හිතනවා ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි. ඔන්න අපේ ලෝකයම අනිත්‍යයි. අපි සැප විඳිනවා, දුක් විඳිනවා, මේ සියල්ලම අනිත්‍යයි. එතකොට ඊළඟට අපි කල්පනා කරනවා යමක් අනිත්‍ය නම් අපිට දැන් අර චසක්ක සූත්‍රයේ කියපු විදිහට බාහිර ආයතන පිළිබඳව හිතන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ ඒ විතරක් නෙවෙයිනේ. ඊළඟට ස්පර්ශ 6 නෑ, විඥාන 6. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඇත්තට මේ හිත කියන එක කොච්චර වසිත්නේ. මේ දැන් පහළ වෙනවා, මේ දැන් නැති වෙලා යනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඕක තමයි ස්වභාවය. ඉතින් වහ මේ වගේ වේගවත්කම කියන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනේ හොඳට මතක තියාගන්න සිතක් පහළ වෙලා තියෙනකොට ඒ සිත උඩින් තව හිතක් පහළ වෙන්නේ නැහැ. කියන්නේ අපි ඇහෙන් රූපයක් දකිනකොට ඒකම කනෙන් ශබ්දයක් ඇහෙන්නේ නැහැ. අර රූපේ දකින සිත ඇති වෙලා නැති වුණාට පස්සේ තමයි ශබ්දය අපට ඇහෙන්නේ. දැන් අපිට හිතෙන්න පුළුවන් එහෙම කොහොමද කියන්නේ අපිට මේ ඔක්කොම එකට ඇහෙනවනේ. අපි ටීවී බලනකොට අපිට ඒකේ තියෙන රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා. ගඳ සුවඳත් ආග්‍රහණය අපි මොකක් හරි ගෙදර මොකක් හරි සුවඳක් තියෙන ඒකත් දැනෙනවා. ඊළඟට අපි මොනවා හරි කකා ටීවී බලනකොට ඒ දිවටත් ඒ රසෙත් දැනෙනවා. ඊළඟට පහස අපි ඉඳගෙන ඉන්න පුටුවේ සැප පහසුවක් ලැබෙනවා. ඉතින් මේවා ඔක්කොම එකටනේ ලැබෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. පින්නතුණි එකට ලැබෙන්නේ නැහැ. මේ හිතේ වේගවත් භාවය මේකෙන් තේරුම් ගන්න. මේවා එක හිතක් පහළ වෙලා ඒ හිත විනාශ වුණාට පස්සේ තමයි අනිත් හිත. හිත කියලා කියන්නේ රූපයක් දැකීමත් හිතක්. ශබ්දයක් ඇහිීමත් හිතක්. එතකොට රූපේ දකින්න හිතින්ම ශබ්දේ දකින්න බෑ. එහෙනම් අර රූපේ දැකපු හිත නැති වෙලා ශබ්දය අහන්න වෙන හිතක් පහළ වෙන්න ඕන. ඒතර මේකේ වේගවත් භාවය හිතන්න විදුලියට වඩා කෝටි ප්‍රකෝටි ගානකින් මේක වේගවත්. ඒක වේගවත් භාවය තේරුම් ගන්න බෑ. ඉතින් ඒක තේරෙන්නේ නැති නිසා අපි හිතනවා නෑ මේ ඔක්කොම එකට පහළ වෙන්නේ කියලා. එහෙමනම් දැන් ඔය විදිහට අර විඥාන හයේ අනිත්‍යතාවයත් අපිට හොඳට දකින්න පුළුවන්. ඊළඟට මේ ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. අනිත්‍යෝ තුන්දෙනෙක්ගෙන් හටගත්ත ස්පර්ශයේ කීයටවත් නිට්ටය වෙන්නේ නැහැ. දැන් අර කෙනෙක් කියනවලු මේ ගහ අනිත්‍යයි ගහක් පෙන්නලා මේ ගහ නම් අනිත්‍යයි. ගහේ කඳත් අනිත්‍යයි. කොළත් අනිත්‍යයි, අතොත් අනිත්‍යයි. අනිත් දේවලුත් අනිත්‍යයි. හැබැයි මේ ගහ නිසා තියෙන ආලෝකය නම් සෙවණැල්ල නම් නිට්ටයයි කියලා කිව්වට එක පිළිගන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි කොහොමද කියන්නේ මේ අනිත්‍ය ගොඩකින් ඇතිවිච්ච සෙවණැල්ල කීයටවත් නිට්ටය වෙන්නේ නැහැ. ඉතින් තව උපමාවකින් උන්වහන්සේ වදාරනවා පහනක් තියෙනවා, පහනට තෙලුත් දාලා තියෙනවා. ඉතින් දැන් කෙනෙක් කියනවා මේ පහන අනිත්‍යයි. තෙලුත් අනිත්‍යයි. ඊළඟට වැටියත් අනිත්‍යයි, සිලත් අනිත්‍යයි. හැබැයි පහනෙන් ඇති වෙන ආලෝකය නම් නිට්ටයයි කියලා කිව්වට ඒක පිළිගන්න පුළුවන්ද? බෑ. අනිත්‍ය දේවල් වලින්ම නිර්මාණය වෙච්ච හැමදේමත් ඒකාන්තයෙන් අනිත්‍යයි. ඒ වගේ අපට ස්පර්ශය නිට්ටයයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකත් අනිත්‍යයි. ඊළඟට පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා ඇති වෙන වේදනා, ඔය සැප වේදනා, දුක් වේදනා නේද? අපි ඒවා කොච්චර විඳලා තියෙනවද? ඒවා සදාකාලික උනේ නැහැ. ඒවා කොහොම අනිත්‍ය වෙලා ගියා. ඒවා නිසා ඇති වෙන ඉතින් තෘෂ්ණාත් එහෙම තමයි ඒවත් අනිත්‍යයි. අන්න ඒ විදිහට අපි දකින්න ඕන. ඒතර අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. පින්නතුනි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට ඒකාන්තයෙන්ම අපට කාම රාගය දුරු කර ගන්න පුළුවන්. රූප රාගය දුරු කර ගන්න පුළුවන්. භව රාගය දුරු කර ගන්න පුළුවන්. අස්මිමාන්නය
අර පංච උපාදානස්කන්ධයේ බොරුවට මම කියලා දාගෙන ඉන්න සංඥාව නැති කරගන්න පුළුවන්. ඊළඟට අවිද්‍යාව නැති කරගන්න පුළුවන්. බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශාසනයේ තියෙන ලොකුම පින්කම තමයි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. તો අනිත්‍ය සංඥාව වඩනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒ නිසා මේක අපි නිරන්තරයෙන් පුරුදු කරන්න ඕන. බුදු සසුනේ තියෙන ලොකුම පින්කම ඇත්තටම අනිත්‍ය සංඥාව වැඩිම. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. ඒතර යමක් අනිත්‍ය නම් ඒක කොහොමවත් සැපයක් වෙන්න බෑනේ නේද? අනිත්‍ය වෙලා යනදී. එහෙනම් ඒක ඒකාන්තයෙන් දුකයි. ඊළඟට යමක් අනිත්‍ය නම් දුක නම් මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද බැරිද? බෑ. ඔන්න මේ ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය ගැලවෙනවා. දැන් දන්නවා මේක මේ වසඟේ පවත්තන්න බෑ. මේ කිසිම දෙයක් මම කියලා අල්ලගන්න බෑ. එහෙමනම් පින්නතුනි බලන්න මේ ආයතන 6 මුල් කරගෙන අපිට නිවන දක්වාම අපේ ඉලක්කේ කරාම යන්න පුළුවන් ආයතන 6 හරියට තේරුම් ගත්තොත්. ඉතින් මේක තමයි අපේ ලෝකය. මෙතනින් තමයි සියලුම විපත්තීන් සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ ආයතන භාවනාව විශේෂයෙන්ම මේ ආයතනයන්ගේ ස්වභාවය ඉතා හොඳින් තේරුම් අරගෙන මේකේ අනිත්‍ය සංඥාවම වඩන්ඩ අපි මේ අනිත්‍ය සංඥාවම ප්‍රගුණ කරන්ඩ අපි පුරුදු වෙන්නට ඕන. ඒ තුලින් බුදු සසුනකින් ලබන්න තියෙන ඒ ඉහළම ප්‍රතිඵලය අපට ලබන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්නතුනි පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ ආයතනයන් පිළිබඳව දැන් තියෙන අවබෝධයට වඩා අවබෝධයක් මේ ධර්මයේ තුලින් ලබාගෙන මේ ආයතනයන්ගේ සැබෑ తත්වයේ තේරුම් අරගෙන මේ සසර ගමන නිමා කරන්නට කටයුතු කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ ජී.එච්. අබේසිංහ මහත්මයා, ඒ වගේම මහත්මාව තරං අබේසිංහ පුතුණුවන්, චතුරංග අබේසිංහ පුතුණුවන් ඇතුළු ඒ පින්වත් පවුලේ හැමදෙනා, ඒ වගේම ජී.එච්. වික්‍රම මහත්මයා, එම මහත්මිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ලංකාවේ පදිංචි සියලුම සහෝදර පිරිස කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂ අරමුණ තමයි 2010 ජනවාරි මාස 10 වන දින අභාව ප්‍රාප්ත වූ ජී.එච්. ඩාවින් සිඤ්ඤෝ පියාණන්, 2013 මාර්තු මාස 6 වන දින අභාව ප්‍රාප්ත පී.කේ. ජේන් නෝනා මෑණියන්, 2020 මැයි 8 වන දින අභාව ප්‍රාප්ත වූ ජී.එච්. නන්දාවතී සොහොයුරිය, 2021 මැයි මාස අභාව ප්‍රාප්ත වූ එස්.ඩී. යසවර්ධන ඥාති සොහොයුරා, ඊළඟට පවුලේ අභාවයට පත් සියලුම සංසාරගත ඥාතීන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. අපේ ඥාතීන් සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සැමට පින් දෙමු. ඒ වගේම ගාගේ වික්‍රම දියණිය, ඒ වගේම කවීස් වික්‍රම පුතුණුවන්, ඒ වගේම තිසුමි අබේසිංහ දියණිය, කිමායා අබේසිංහ දියණිය, ඒ වගේම නෝවි දනාරා අබේසිංහ දියණිය ඇතුළු ඒ පින්වත් පවුලේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ කරන ඒ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා සියල්ලම සර්ව ප්‍රකාරයෙන් දියුණු වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ අති ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ
පූජනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. එහෙමනම් ඒ රට අවදි කළ ඒ අතිගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සියලු යපවත් විවදාල මහා සංඝරත්නයට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා. සනසිල්ල පිණිස වේවා. බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාට සියලු සනසිල්ල වේවා. අවීචී පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාමට මේ කුසල් නිවන් පිණිස සනසිල්ල පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් අබේසිංහ මහත්මයා වික්‍රම මහත්මයා ප්‍රධාන ඒ පවුල් වල හැම දෙනාටම මේ නම් සඳහන් සියලුම දෙනාට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.